මේ දිනවල ශ්‍රී ලංකාවේ වරාය නගරය එහෙම නැත්නම් පෝට් සිටි කළමනාකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන පනත පිළිබඳව විශාල ආందోලනයක් ඇති වෙලා තියෙනවා. මට මේ ගැන කතා කිරීමේදී ඉස්සෙල්ලාම මතක් වෙනවා මගේ ඉන්දියානු මිත්‍රයෙක් මට කියපු කතාවක්. ඔහු කියනවා ශ්‍රී ලංකාවේ වැසියෝ ඔහු උඹලා කියලා කියන්නේ උඹලා මහා නිදානයක් උඩ ගෝනි පඩංගුවක් දාගෙන බුදියන් ඉන්න ජාතියක් කියලා. ඒ කියන්නේ අපේ රටේ මේ භූගෝලීය පිහිටීම අපට අයත් මහා සාගරය අහස රට ඇතුලේ තියෙන khනිජ සම්පත් ඒ වගේම මහා මූදේ තියෙන මත්ස්‍ය සම්පත් khනිජ සම්පත් වලින් අපි ප්‍රයෝජන ගන්නේ නැහැ. අපේ රටේ ජනගහණයෙන් 40%ක් දුප්පත්කමේ මායිමේ හෝ පහලින් ඉන්නේ. එතකොට අපි අපේ රටේ මේ භූගෝලීය පිහිටීමට අනුව ඊටාම වැදගත් ව්‍යාපෘතියක් මේ වරාය නගර ව්‍යාපෘතිය. අපේ වගේ භූගෝලීය වශයෙන් මෙහෙම විශාල වැදගත්කමක් නැති රටවල් පවා ওই ඩුබායි වගේ රටවල් පවා මේ වරාය නගර ව්‍යාපෘතිය වලින් විශාල ආදායම් උපයනවා, විශාල විදේශ ආයෝජන කැඳවාගෙන තියෙනවා. නමුත් අපේ රටේ මේ පටු දේශපාලන ඌමනාවල් වෙනුවෙන් ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘති වලට අකුල් හෙලීම නිසා ආණ්ඩුවක් මාරු වුණාම අපි දන්නවා මේ පෝට් සිටි ව්‍යාපෘතියත් ආණ්ඩුව මාරු වෙච්ච ගමන් ඒක හෙලා දකලා ඒකේ කටයුතු අඩාල කරන්න පියවර ගත්තා. ජාත්‍යන්තර ගුවන්තොටුපළක වී ගබඩා කරා. හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක් කියලා එකට අවමන් කරා. මොන ලෝකෙද තමන්ගේ රටේ තියෙන මහා සම්පත් වලට අවමන් කරන්නේ. ඒතර මෙන්න මේ සංස්කෘතිය ඇතුලේ මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි මේ වරාය නගර ව්‍යාපෘතියටත් මේ අගතිය වෙන්නේ. මේක තවත් විශේෂ කාරණයක් කියන්න තියෙනවා. මේ ව්‍යාපෘතියට අකුල් හෙලන අය ගත්තම විශාල වශයෙන් ඇමරිකාව සහ ඉන්දියාව මේ ව්‍යාපෘතියට විශාල වශයෙන් බය වෙලා තියෙනවා. ඔවුන් මේ ව්‍යාපෘතිය දියත් වෙනවට කැමති නැහැ. මොකද චීනයේ මේ වරාය නගරයේ තියෙන ඔවුන්ගේ අයිතිවාසිකම නිසා. නමුත් ඒක චීන කොලොනියක් වෙනවා කියන බොරු මතය හදනවා ඒ ඇමරිකානු ඉන්දියානු ඔත්තු සේවාවල උමනාව වෙනුවෙන් සමහර පිරිස්. ඒ නිසා මේක පටු දේශපාලන අරමුණු නිසා පමණක් නෙවෙයි මේ ඉන්දියානු ඇමරිකානු ඔත්තු සේවාවල උමනාව නිසාත් යම් පිරිස් මේ වරාය නගර ව්‍යාපෘතියට පහර දෙනවා. එතෙන්දී ඔවුන් යොදාගන්නේ මෙන්න මේ පනත පිළිබඳ ප්‍රශ්නේ. නමුත් අත් වශයෙන්ම ගත්තම පහුගිය රජය මේ වරාය නගර ව්‍යාපෘතිය අවුල් කරලා ඊට පස්සේ ඒකට වන්දියකුත් ගෙවන්න සිද්ධ වුණා. ඒ කියන්නේ හෙක්ටයාර 269න් ලංකාවට අයිති වෙන්න තිබුණු බිම් ප්‍රමාණයෙන් පොඩි ප්‍රමාණයක් නැවත චීන මේ ආයතනයට දෙන්න සිද්ධ වුණා වන්දියක් ලෙස. මොකද මේ පමා වීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නේ. ඉතින් කෙසේ නමුත් ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ඒ ජාත්‍යන්තර පීඩනයත් නිසා උන් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරා. ඒතර මේ ව්‍යාපෘතියේදී 2018 මේ ඩේලි මිරර් පත්‍රයේ මේ වාර්තා කරනවා පහුගිය රජයේ කාලේ මේ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න වෙනම නීතියක් ඕන කියලා. ඒක අලුත් තත්ත්වයක් නෙවෙයි. ඩුබායි වගේ රටක් ගත්තත් ඒකට වෙනම නීතියක් තියෙනවා. චීනෙත් එහෙමයි. අපේ රටේ 78 මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව කියලා රටේ ඇතුලේ යම් දේශ සීමාවක් මායිම් කරලා ඒක ඇතුලේ විශේෂ නීතියක් පැනෙවුවා මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව පනත මගින්. ඒතර ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් මේකත් ඒ වගේම තමයි. අලුතෙන් හදපු භූමියක ඒ දේශ සීමා ප්‍රමාණ ඒ සීමා මායිම් ලකුණු කරලා ඒකේ විශේෂ නීතියක් යටතේ ව්‍යාපෘති ආයෝජන දිරිමත් කිරීම. එතකොට 2018 ඒ කියන්නේ පසුගිය ආණ්ඩු කාලේ දැන් මේ උසාවියට ගිහිල්ලා මේකට විරුද්ධ වෙන අය ආණ්ඩු කරන කාලේ මෙහෙම නීතියක් ඕන කියලා කියනවා. ඒ අතර ඒ ක්‍රියාවලියට පහසුකම් සලසන්න ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මහත්මයා 2009 අගෝස්තු මාසයේ මේ අපි ගාවේ ඔක්කොම තියෙනවා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දීලා ගැසට් පත්‍රිකාවක් නිකුත් කරනවා වජිර අබේවර්ධන මහත්මයාගේ අස්සනින් මේ කොළඹ නගරයේ මේ අලුත් පෝට් සිටි භූමිය වර්ග කිලෝමීටර් 2.6ක් විතර තියෙන භූමිය කොළඹ නගරයේ කොටසක් බව ප්‍රකාශයට පත් කරලා. එතකොට දැන් මේ ඊයේ පෙරේදා ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා සමහර දේශපාලඥයෝ කියනවා මේක ලංකාවේ දේශීය මාට අයිති නැහැ, මේක ව්‍යවස්ථා විරෝධී. ඒතර එතුමන්ලා එක්ක මහජනයාට බොරු කියනවා. එහෙම නැත්නම් මේ ගැසට් නිවේදනය ගැන අවබෝධයක් නැහැ එතුමන්ලට. මේ ගැසට් නිවේදනය ඉතාම පැහැදිලිව මේ භූමිය කොළඹ නගරයේ කොටසක් බවට ගැසට් කරනවා. ඊට පස්සේ
ඒ පසුගිය 2009 අගෝස්තු මාසෙම 21 වෙනිදා චම්පික රණවක මහත්මයා නිකුත් කරන තවත් ගැසට් නිවේදනයක් මේ භූමිය ඊට පෙර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මොකද අපේ රටේ ඉඩම් අන්සතු කිරීමේ බලය තියෙන ජනාධිපතිවරයාට එතුමා නිවේදනයක් නිකුත් කරනවා එතුමාගේ බල අධිකාරියෙන් මේ භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරලා ඉස්සල්ලා මේ භූමිය කොළඹ නගරයේ කොටසක් බව ප්‍රකාශයට පත් වෙනවා ඊට පස්සේ භූමිය පවරනවා නාගරික සංවර්ධන අධිකාරියට ඊට පස්සේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ගැසට් නිවේදනයක් ගහනවා මේක නාගරික සංවර්ධන අධිකාරිය භූමියක් කියලා. එතකොට දැන් මෙහෙම පනතක් ඕන කියලා කිව්වෙත් මේ දැන් මේ පනතට විරුද්ධව නඩු කියන අයම තමයි. ඒතර දැන් පනතක් අවශ්‍යයි. ඒ ගැන වාදයක් නැහැ. 78 වගේ කාලෙත් අපේ රටේ රට ඇතුලේ භූමියෙන් කොටසක් ඒ විදියට විශේෂ නීතියක් යටතේ ආයෝජන දිරිගන්වන්න පනතක් ගෙනාවා. ඒ පනත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකට විරුද්ධ වුණේ නැහැ. ඒක ව්‍යවස්ථාවට පටහැනි කියලා කිව්වේ නැහැ. එතකොට දැන් මොකද්ද තියෙන තත්ත්වය? දැන් එතකොට මේ භූමියේ අක්කර තියෙනවා හදලා තියෙන හෙක්ටයාර් 260 ගණනින් විශාල භූමි ප්‍රමාණයක් පොදු භූමි ලෙස තියෙනවා. එතකොට ඉන්දියාව මේ චීනයේ සමාගමට පැවරෙනවා මේ නීතිමය වශයෙන් මේ නාගරික සංවර්ධන අධිකාරිය පවර්ලා දෙනවා බදු පදනම යටතේ හෙක්ටයාර් 116ක්. එතකොට ලංකාවේ ආණ්ඩුවට අයිති වෙනවා හෙක්ටයාර් 62ක්. එතකොට මෙන්න මේ භූමි ප්‍රමාණය තුල තමයි දැන් ආයෝජන කරන්න පුළුවන්. සෙසු පොදු භූමිය කළමනාකරණයේ වගකීම් පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට. එතකොට මේ හෙක්ටයාර් 116ක් වෙන චීන සමාගම විසින් බදුගෙන ඇති කොළඹ නාගරික සංවර්ධන අධිකාරියෙන් බදුගෙන ඇති භූමිය වෙනත් සමාගම් වලට බදු දෙන්න පුළුවන් ආයෝජන සඳහා. එතකොට මේ මුදලින් යම් ප්‍රතිශතයක් රජයට ලැබෙනවා 100%ක්. ශ්‍රී ලංකාවේ භූමිය බදු දුන්නම ඒ සමස්ත ආදායම රජයට ලැබෙනවා. එතකොට මෙතනදී වෙනම නීතියක් අවශ්‍ය වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ ගත්තොත් යම්කිසි විදේශ ආයෝජනයක් අනුමත වෙන්න දල වශයෙන් ආයතන 16කට 16ක අනුමැතිය ගන්න ඕන. එහෙම අනුමැතිය ගන්න විශාල කාලයක් යනවා. ඉතින් සමහර ආයෝජකයෝ එතකොට අතහැරලා යනවා. අපේ රටේ ආයෝජන මණ්ඩල පනත යටතේ තිබුණු ප්‍රශ්නයක් ඒක. ඒ පනත යටතේ දැන් මැලේසියාව වගේ රටක් අවුරුද්දකට ඇමරිකන් ඩොලර් මිලියන 20000ක ආයෝජන එනකොට අපේ රටේ 1000කවත් එන්නේ නැහැ. මේ පරිපාලන පද්ධතියේ තියෙන පගා ඉල්ලන නිලධාරීන්ගේ අකාර්යතාවය මේ ප්‍රශ්න නිසා. එතකොට ලෝකයේ පිළිගත්ත මතයක් තමයි එවැනි ආයෝජන දිරිගන්නන්න විශේෂ නීතියක් ඕන. හැබැයි මේ නීතිය මගින් රටේ ජාතික අවශ්‍යතාවයන් පාවා දෙන්න බෑ. ඒතර එවැනි නීතියකින් කරන්නේ එක මධ්‍යස්ථානයකින් අර ආයතන 16කින් ගන්න තියෙන අනුමැතිය අරගෙන ඉක්මනින් ඒක ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් ඔවුන් ආයෝජන අතහැරලා යනවා. දැන් මා දන්නවා පළවත්ත කිරි සමාගම දැන් අවුරුදු 3ක් තිස්සේ මුදල් වෙන් කරලා කුරුණෑගල කිරි ෆැක්ටරි එකක් හදන්න කිරි ගොවීන්ට වැඩි මුදලක් ලැබෙනවා. එතකොට ඉල්ලීම් කරමින් හැමවිට ලියුම් මේ ආයතන මේ ආයතනට යනවා මේ ආයතන අනික් ආයතනට යනවා තාමත් ඒක ඉටු වෙලා නැහැ. ඔහු මේ රටේ පුරවැසියෙක් නිසා ඔහු ඒක තවදුරටත් කරන්න මහන්සි වෙනවා. විදේශිකයෙක් එහෙම අවුරුදු 3-4ක් එකට දඟලන්නේ ඒක අතහැරලා දානවා. ඉතින් ඒ නිසා මේ නව නීතියක් මෙතනට ඕන කියන එක සාධාරණයි. ලෝකයේ ඩුබායි වලත් එහෙමයි. මේ පහුගිය ආණ්ඩුවත් 2018 ඩේලි මිරර් පත්තරේ තියෙනවා. ඒක පිළි අරන් තියෙනවා. එහෙම නැත්නම් මේ නීතිය ගෙනාවා. එතකොට මේ නීතියේ තියෙන ප්‍රශ්න මොනවද? මේ නීතියේ ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එහෙම නීතියක් අවශ්‍යයි. ලෝකයේ ඒක පිළි අරන් තියෙනවා. ලෝකෙත් ඒ තත්ත්වය තියෙනවා. ඒ වගේම අපේ රටෙත් 78 ආයෝජන මණ්ඩලයේ පිටවන්න කලින් තිබුණු මුල් පනත මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත. දල වශයෙන් ඊට සමාන එකක් තමයි මේක. ඒතර මේකෙදී මාර කලින් කිව්වා එක බොරුවක් කිව්වා කියලා මේකේ විවේචනයේ ඉදිරිපත් කරපු එක දේශපාලන මහත්මයෙක් මොකද්ද? ඔහු කියනවා මේක ශ්‍රී ලංකාවේ භූමියට අයිති නෑ. මේක ඒ නිසා මේක භයානකයි. මේක වෙනම රටක් ලෙස ප්‍රකාශයටපත් වෙන්න පුළුවන්. ඒක පට්ටපල් බොරුවක් මාරකුවා ගැසට් නිවේදන 3ක් තියෙනවා. ඒක කොළඹ නගරයේ කොටසක් ලෙස ප්‍රකාශයටපත් කළා. ඊළඟට දෙවෙනි බොරුවක් එතනදී ඉදිරිපත් කරා මහජනයා නොම ගියවල මේ අවුල හදන්න. මොකද්ද? මොන්ටිවීඩියෝ කන්වෙන්ෂන් එක යටතේ මේක වෙනම රටක් ලෙස පත් වෙන්න පුළුවන්. මේ මොන්ටිවීඩියෝ කන්වෙන්ෂන් කියන එක 1930 ගණන් වල මොන්ටිවීඩියෝ නුවර ඇති කරගත් එකඟතාවයක් රටක් රාජ්‍යයක් ප්‍රකාශයටපත් කරන්නේ කොහොමද කියලා. ඒතකොට ඒකේ ඓතිහාසිකව යම් ජන කොට්ටාසයක් වාසය කරන්න ඕනේ. ඒතර මේකේ රස්සාවට එන ශ්‍රී ලාංකික හරි චීන හරි පාස්පෝර්ට් එකේ වීසා එකක් වෙන ගහගෙන එන මිනිහෙක්
එහෙම ජන කොටසක් ලෙස නිර්වචනය වෙන්නේ නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නීති. මේක ඇතුලේ ඡන්දයෙන් පත්වන පළාත් සභාවක් හරි ප්‍රාදේශ සභාවක් හරි වෙනත් ආණ්ඩුවක් නැහැ. ඒතර ඒකත් පට්ටපල් බොරුවක්. ඒතර මේක හොඳට පැහැදිලිව පේනවා මේ තමන්ගේ පටු දේශපාලන උවමනාවන් නිසා හෝ පුද්ගලික උවමනාවන් නිසා හෝ අර කියන ඉන්දියානු හෝ ඇමරිකානු ඔත්තු සේවාවල උවමනාවන් නිසා මේ විදිහට ජනතාව නොමග යවන්න මහා සංඝයා පවා නොමග යවලා ප්‍රශ්න ඇති කරන තත්ත්වයක් ඇති කරලා තියෙනවා කියලා. ඒතර මේ නීතිය අනුව දැන් මේ නීතිය අපි ඉතා හොඳින් අධ්‍යයනය කරා. මේ නීතියේ යම් තාක්ෂණික අඩුපාඩු තියෙනවා. ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නැහැ. එතකොට එකක් තමයි විවිධ පාර්ශ්ව අදහස් දක්වනවා මේ ජනාධිපතිවරයා විසින් මේ කොමිසම පත් කරද්දී ශ්‍රී ලාංකිකයෝ පමණක් පත් කරන්න කියලා මේක කියලා නැහැ කියලා. ඒක වක්‍රව කියවෙන්නේ ආයෙනම් මේකට චීන ජාතිනුත් පත් කරයිද කියලා. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ පනත් වල ඇමතිවරුන්ට ජනාධිපතිවරයාට බලය දුන්නම පත් කිරීම කරන්න පත් කිරීම කරන ආකාරය සහ ඒ ගණන විතරයි සඳහන් වෙන්නේ. ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද කියන එක සඳහන් වෙන්නේ නැහැ. එහෙම පනත් රාශියක් තියෙනවා ලංකාවේ. එතකොට අර මහ බැංකුවේ ඇවිල්ලා කොල්ල කාලා ගියාම අර්ජුන මහේන්ද්‍රන් තමයි මේ ප්‍රශ්නේ මතු වුණේ. මේ පත් කරන මිනිස්සු ශ්‍රී ලාංකිකද දුත්ත පුරවැසිද ඔය කියන ප්‍රශ්නේ මතු වුණේ. හොඳයි දැන් මේ ප්‍රශ්නේ තියෙන නිසා ඉතා පහසුවෙන් මේ ප්‍රශ්නේ බේරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කාරක සභාව අවස්ථාවේදී ඔය කියන සංශෝධනය ඇතුල් කරන්න පුළුවන්. ඒකට මේ ව්‍යාපෘතියට ගහලා මේක විනාශ කරන්න මහජනයා තුල වැරදි ආකල්ප හදන්න අවශ්‍ය නැහැ. ඒතර අනිත් පැත්තෙන් ගත්තම තව ඒකේ තාක්ෂණික අඩුපාඩුවක් තියෙනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී මේ කොමිසම නෙවෙයි ප්‍රායෝගිකව දැන් උදාහරණයක් විදිහට නගර සභාවක කුණු අදින්න ඕන. ලයිට් දල්වන්න ඕන. සමහරට ආරක්ෂාවට නගර ආරක්ෂාවට මේ ආරක්ෂක සමාගමකට ඒක මොනවාරි බදු දෙන්න වෙයි. ඒ වගේ දේවල් නගරයක කටයුතු පවත්වාගෙන යෑමේදී ඒ අවශ්‍ය ක්‍රියාවල් කරන්න එතන සමාගමක් අවශ්‍යයි. කෝපරේෂන් ස්ටේට් මැනේජ්මන්ට් කෝපරේෂන් කියලා එකට කියන්නේ ඒක නාගරික සංවර්ධන අධිකාරිය ගොඩක් කලින් ඒක සැලසුම් කරලා තිබුණා. නාගරික සංවර්ධන 2018 තමයි මේකේ සැලසුම් ඔක්කොම සකස් කරන්නේ. ඒ චම්පික රණවක ඇමතුමාගේ කාලේ. ඒතර ඔවුන් මේක මේ කරමින් හිටපු දේ. දැන් මේ ඔවුන්ම කරපු දේ තමයි මේ විවේචනය කරන්න එපා කියලා කියන්නේ. එතකොට මම දන්නේ නැහැ චම්පික රණවක ඇමතුමා මේ හිටපු ඇමතුමා ඒකට විරුද්ධ වුණාද කියලා. නමුත් ඔහුගේ පාර්ශවය මේකට විරුද්ධ වෙනවා. එතකොට දැන් ඒක අනාගතයේ මේ කොමිසම රෙගුලාසි පනවීමේදී ඒක ඕනනම් ගේන්න පුළුවන්. හැබැයි ඒක ගැන පැහැදිලිව පනතේ සඳහන් වුණා නම් වඩා හොඳයි. ඒතර ඒක පැහැදිලි. ඒතර ඒ වගේ අඩුපාඩුකම් ටිකක් තියෙනවා තාක්ෂණික. ප්‍රතිපත්තිමය අඩුපාඩුවක් අපි කිසිසේත් මේකේ දකින්නේ නැහැ. එතකොට ඊළඟට මේ පනතේ තව මේ අඩුපාඩු පොඩි ඒවා තාක්ෂණිකව තියෙන්න පුළුවන්. ඕනෑම පනතක එවැනි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකනේ ඒවා පනතක් ගෙනාපුවම කාරක සභාව අවස්ථාවේ සංශෝධනය ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නේ. ඒක අංග සම්පූර්ණ නම් එහෙම අවස්ථාවක් ඕනේ නැහැනේ. සමහර 50 අවුරුද්දෙන් අවුරුද්ද නැවත සංශෝධනය කරන්නේ අඩුපාඩු තියෙන්න පුළුවන් නිසානේ ප්‍රායෝගික තත්ත්වයන්ට අනුව. ඒතර මේක පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන පනතක්. මේ ආණ්ඩුවටම පුළුවන් ඒක නැවත සංශෝධනය කරන්න ඊළඟ ආණ්ඩුවක් ඇවිල්ලත් පුළුවන්. එතකොට මෙතන සම්පූර්ණ මේ චීන කොලොනියක් හැදෙනවා කියලා මේ මතයක් හදලා මේ ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘතියකට මේ ගහන්නේ. සහ බොරු ඒකදී ඊටාම පහත් විදියට මේ බොරු ප්‍රකාශ එල්ල කරනවා. තව මම දැක්කා මේකට විවේචනය කරනකොට මේකේ රුපියල් වලින් ගනුදෙනු කරන්න බෑ කියලා. රුපියල් වලින් ගනුදෙනු කරන්න බෑ කියන එක ඒක විහිළු කතාවක්. ඒක ඇතුලේ මොනවාරි හෝටලයකට රුපියල් වලින් ගෙවන්න පුළුවන් එන්නත් පුළුවන් විදේශි මුදල් ඉල්ලන්නත් පුළුවන්. නමුත් ඒක විදේශ ආයෝජන නිසා. හැබැයි අපේ රටේ එතන රස්සාවට හම්බෙන සේවකයන්ට විදේශ අරමුදල් වලින් ගෙවීම අපිට වාසිදායකයි. එතකොට විදේශීය කොම්පැනියක වැඩ කරන අපේ සේවකයාට පිටරට ගියා වගේ විදේශ විනිමයෙන් ආදායම් ලැබෙනවා. ඒක රට ඇතුළට ඒ විදේශ විනිමය ලැබෙනවා. ඒකත් මේකේ බලාපොරොත්තු වෙන එක ප්‍රතිලාභයක්. ඒක රුපියල් වලින් ගෙවුවොත් ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ කිසිදු තාක්ෂණිකව තර්කයක් නැති මෝඩ මේ තර්ක පවා ඉදිරිපත් කරනවා. එතනදී විදේශ විනිමයෙන් අපේ සේවකයාට ගෙවන එක හොඳයි. ඒක රටට වාසිදායක. එතකොට මේකෙදී ඒ 100ට 1ක් පමණයි ලැබෙන්නේ කියලා. ඒ 100ට 1ක් පමණයි ලැබෙන්නේ කියන්නේ චීන සමාගම විසින් බදු දෙන ආදායමෙන්. විකුණන නෙමෙයි විකුණන්න බෑ. බදු දෙන්න විතරයි පුළුවන්. එතකොට බදු දෙන ආදායමෙන් ඒ සමාගම ඒ ආදායමෙන් තමයි ඔවුන් වියදම් කරපු මිලියන 14000 සමහරවිට බිලියන 1.4ක් බිලියන 1.4ක ඇමරිකන් ඩොලර් මුදල ඔවුන් නැවත එක ලබා ගන්න මේ ඉඩම් බදු දීමෙන්. ඒතර ඒකෙන් 100ට 1ක් තමයි අපිට ලැබෙන්නේ. අපිට ඊට අමතරව ඉඩම් ප්‍රමාණයක් තව හෙක්ටයාර්
62ක් ලැබිලා තියෙනවා. ඒතර හෙක්ටයාර් 62 බදු දීමෙන් සමස්ත ආදායම ලංකාවට ලැබෙනවා. ඒ අතර වෙනත් ගෙවීම් මේවට අනුමැතිය ගැනීමේදී ඒ ගෙවන්න තියෙන ගෙවීම් ඔක්කොම විදේශ අරමුදල් වලින් ගෙවන්න ඕනේ මේ හැම සමාගමක්ම. ලංකාවේ භූමියට එන සමාගම් වගේම චීන සමාගම් වලට එන භූමියත් ඒ සියලු ගෙවීම් කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට මේ කොමිසමට. ඒක ඒ චීන සමාගමට ගන්න බෑ. ඉතින් ඒ නිසා මේක හරි පැහැදිලි මේ පනතේ ලංකාවට වාසිදායකයි මේක කරන්න ඕන දෙයක්. අපේ රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. අපි එම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න නැති රටක්. එහෙම ගත්තොත් ලෝකයේ මෙහෙම જાතියක් තව කොහෙවත් ඉන්නවද කියලා තමයි අර අපේ හිතවත් මිත්‍ර ඉන්දියන් කාරයෝ අහන්නේ. අර ගෝණි පඩංගුවක් දාගෙන බුදියන් ඉන්නවා කියලා මහා නිදානයක් උඩ. අපේ රටේ තමයි ලෝකයේ වටිනාම මිනිරන් තියෙන්නේ. මිනිරන් වලින් ග්‍රැෆීන් කියන දේ හදුවම වටිනාකම් එකතු කිරීමේ මේ ප්‍රමාණය 2000 වාරයක්. 100 වාරයක් නෙවෙයි 2000 වාරයක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 2000කට විකුණන එක මේ ඩොලර් 2000කට විකුණන එක මිලියන 2-3කට විකුණන්න පුළුවන්. ඒ වටිනාකම් එකතු කරොත් පොඩි තාක්ෂණයක් කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 50ක් වියදම් කරන්න. හැබැයි අපි කරන්නේ නැහැ ඒක. අර වටිනා ලෝකයේ වටිනාම මිනිරන් කළුගල් වගේ පිටරට පටවනවා වටිනාකම් එකතු කරන්නේ. ඉතින් මේ වරාය නගරයත් ඒ වගේම එහෙම වෙන්න කියලා කියන්නේ. මේ විදිහට දුප්පත් කමේ ගිලිලා ඉන්න කියලා. මේ රාජ්‍යයක ජාතික ආරක්ෂාව ස්වාධිපත්‍යය රැකෙන්නේ ඒ රාජ්‍ය ආර්ථික වශයෙන් බලවත් වුණොත්. හැමදාම හිඟන්නෙක් වගේ ඉන්න රටක් එහෙම ආර්ථික වශයෙන් බලවත් නැති රටක් කාට හරි යටත් වෙන්න ඕන. ස්වාරිත්වය පාවා දෙන්න ඕන. ඒ නිසා සමාජවාදී රටක වුණත් මේ ව්‍යාපෘති කරන්න ඕන. ඒ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕන. දැන් චීනයේ සමාජවාදී රටකත් මේ ව්‍යාපෘති තියෙනවා. නගර වරාය නගර ව්‍යාපෘති ඒ විදිහට බදු සහන දීලා ඒවා ගෙනියනවා. ආයෝජන ගේනවා. ඒ වගේ අනිකුත් ප්‍රතිලාභ ලැබෙන්නේ. ප්‍රතිලාභ වක්‍ර සහ ඍජු වශයෙන් බෙදෙනවා. එතකොට අපි ලොකු මුදලක් අය කරලා ආයෝජකයෙක් එන්නකොත් ආයෝජකයෙක් එන්නේ නැහැ. ඒතර දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. රස්සාවල් ටික ලැබෙන්නේ නැහැ. වෙනත් බදු ආදායම් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ආදී වශයෙන් මේ ව්‍යාපෘතියට පහර දීම ඊටාම පහත් ක්‍රියාවක් ලෙස අපි දකින්නේ මේ ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘතියක් නිසා. මේකේ දැන් මේ ව්‍යාපෘතිය හදලා ඉවරයි. මේකේ දැන් අපිට එළවලු අවන්න බෑ. මේකේ වැලි විතරක් මේ දූපත හදන්න අපේ රටේ මූදෙන් ගත්ත වැලි වල වටිනාකම ගත්තොත් ඩොලර් බිලියන 3.3කට වැඩි වෙනවා. 3.5ක් විතර වගේ තක්සේරුවක් කරනවා. ඒ කියන්නේ වැලි මෙට්‍රික් ටන් මිලියන 100ක් පාවිච්චි කරලා තියෙනවා. වැලි වල වටිනාකම මේ වැලි ගොඩ කරන්න වියදම් කරපු මුදල වගේ දෙගුණයක්. එතකොට මේ දූපත අපේ රටට අයිති. අපි එහෙම ස්වභාවික සම්පත් එකට පාවිච්චි කරලා තියෙනවා. දැන් ඒක එළවලු වවන්න බෑ. ඒකේ අරමුණට අනුව ඒ සම්පත යොදා ගන්න ඕනේ. රට තුළට ආයෝජන කැඳවන්න. ඒ මගෙන් විදේශ විනිමය උපයන්න, රක්ෂා උපයන්න. ඒ නිසා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා මේ බොරු තර්ක ගේන්න එපා. මේ තර්ක වලට පිළිතුරු ඕන් විසින්ම මුද්‍රණය කරපු ගැසට් පත්‍රවල, ලිපිවල සහ පනත ඇතුලේ තියෙනවා. ඒ නිසා අපි අභියෝග කරන ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක ඕනෑම සංවාදයකට ඇවිල්ලා මේ ව්‍යාපෘතියට ගහන අයට මේක නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕන කොහොමද කියන සාකච්ඡාව ගේන්න කියලා අපි ලෑස්ති. ඒකෙදී අපේ අදහස් තවදුරටත් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි.